නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම වෙන ධර්ම දානමය පින්කම සිදු කරමින් ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් මේ සත්පුරුෂ පිරිසත් ධර්ම ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහාම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව. ඒ නිසා මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ ඇසිය යුතුයි. අපිත් ඒ බලාපොරොත්තුව පෙරදරි කරගෙනම ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම උදෙසාම ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනි, මේ ධර්ම දේශනා මාලාවේ මරණ සතිය තමයි අපි සාකච්ඡා කරන්නේ. නිවැරදිව මරණානුස්සති භාවනාව සම්පූර්ණ කරගන්න හැටි. මේ සම්බන්ධයෙන් ධර්ම දේශනා 17ක් මේ මාතෘකාව යටතේ මේ වෙනකොට සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා. අද මේ සත්පුරුෂ පිරිස දායකත්වයේ දරන්නේ මරණ සතිය පැහැදිලි කරන දේශනා මාලාවේ 18 වෙනි ධර්ම දේශනාවට. මරණානුස්සතිය වැඩි යුතු, වඩන්න පුරුදු කරගත යුතු ආකාර කීපයක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. එයින් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ 6 වෙනි ක්‍රමය. 17 වෙනි ධර්ම දේශනාවෙත් අපි සාකච්ඡා කළේ ඒ 6 වෙනි ක්‍රමයමයි. ඒ තමයි අනිමිත්තය, අනිමිත්තය. මේ ජීවිතයේ පිළිබඳව නිමිත්තක් පරිච්ඡේදයක් වෙන් කරන්න බෑ.
කවද කොතන කොයි විදිහට මේ ජීවිතේ නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඕනෑම කාලයක ඕනෑම මොහොතක මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන කාලය අපිට තීරණය කරන්න බෑ. මෙච්චර කල් පවතිනවා කියලා තීරණය කරන්න බෑ. මේ ජීවිතේ වෙනසෙන්න හැදෙන්නේ අහවල් ලෙඩේ කියලා කියන්නත් බෑ. එක එක්කෙනාට විවිධයි. ඒ නිසා අහවල් ලෙඩේ නිසා මම මැරෙනවා කියලා කියන්නත් බෑ. අහවල් කාලේ මගේ ජීවිතේ නැති වෙනවා කියලා කාල නිර්ණයක් දෙන්නත් බෑ. අහවල් තැනදී මගේ ජීවිතේ නැති වෙනවා කියලා ස්ථානයක් ගැන කියන්නත් බෑ. අහවල් දවසක අහවල් තැනක මැරෙනවා කියලා දන්නේ වගේම මැරුණ කෙනා අහවල් තැන උපදිනවා කියලා කියන්න දන්නේ නැහැ. මේ කාරණා පහට අපට උත්තර හොයන්න බෑ. ඔය කාරණාව පැහැදිලි කරගෙන ඇවිල්ලා සංයුක්ත නිකායේ සඳහන් වන ඉන්දක සූත්‍රය අපි ටිකක් සාකච්ඡා කළා. එහෙමනම් ඉන්දක සූත්‍ර අට කතාව තමයි සාකච්ඡා කර හිටියේ 17 වෙනි දේශනාවේ. අපි එතන ඉඳලා මේ සූත්‍රය ටිකක් සාකච්ඡා කරමු මරණ සතියේට තවත් උපකාරයක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්දකූට කියන පර්වතයේ වැඩ ඉන්න කාලේ ඉන්දක කියන යක්ෂයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒකට උත්තර තමයි සාකච්ඡා කළේ. මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මාතෘ ගර්භයක ජීවියෙක් පහළ වෙන්නේ කොහොමද? නැත්නම් මව් කුසේ දරුවෙක් පිළිසිඳගන්නේ කොහොමද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරපු හැටි අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළා යම් ප්‍රමාණයක්. භාග්‍යතුන් වහන්සේ එතන සඳහන් කළා මව් කුසේ මුලින්ම හටගන්නේ ඒ ප්‍රතිසන්දි චිත්තයට කියන්නේ කලල රූපය කියලා. කොහොමද හටගන්නේ කියලා අහපු එකට දුන්න උත්තරේ තමයි මවයි පියයි සන්නිපාත වුණාට පස්සේ දවස් 7ක් ගත වෙන කාලය ශේෂ්ත්‍ර කාලය. ඒ කුසක දරුවෙක් බැහැ ගන්නව නම් නැත්නම් ප්‍රතිසන්දි චිත්තයක් බැහැ ගන්නව නම් මේ දවස් 7 ඇතුළත බැහැ ගන්නවා ශේෂ්ත්‍ර කාලේ. අපි සාකච්ඡා කළා අතීත මව්වරු මේ කාලය බොහොම සිල්වත්ව ගුණවත්ව ගත කළා. සිල්වත් ගුණවත් අය උපද්දවන්න ඕන නිසා. ওই කාලේ විතරක්ම නෙමෙයි දරුවා පිළිසිඳ ගත්තොත් එතන ඉඳලා දරුවා බිහි කරන කම්ම මනා සීලයක ප්‍රතිපත්තියක හැසිරීලා හිටියා. සිල්වත් ගුණවත් අය දායාද කරන්න ඕනේ නිසා. එහෙමනම් ඉස්සරලාම හටගන්නේ කලලය. මේ කලලය කොයි වගේද කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ಜಾති උන්න කියන එළුවෙක්. පින්නතේ මේක 17 වෙනි දේශනාව අවසානයේ කියුනේ ಜಾති උන්න කියලා මුව වර්ගයක් කියලා. මුව වර්ගයක් නෙමෙයි ಜಾති උන්න කියලා එළුව වර්ගයක්. ආන්ගේ එළුවෙකුගේ ලෝමෙහි ගෑවුන තෙල්. ඒ ලෝම ගහ දිග බේරිලා ලෝම ගහේ අගට එකතු වුනහම ඊටාම පුංචි තෙල් බිඳුවක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඉස්සරලාම කුසට බැහැගත්ත මේ ප්‍රතිසන්දි චිත්තය. ඒක මොන පාටද කියන කාරණාවට භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. ඊටාම පිරිසිදු තල තෙලක පාටයි. එහෙම නැත්නම් ඊටාම පිරිසිදු ගිතෙලක පාටයි කියලා. එතකොට ඒ තමයි කලලය. කලලයට දවස් 7ක් වයස ගියහම කලල කියන නම එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ කියන්නේ අබ්බුදය කියලා. කලලය තලතෙල් හෝ ගිතෙල් පාටයි. ඊට පස්සේ අබ්බුදය මොන පාටද කියලා සඳහන් කරනවා මංශ දෝවන උදක වන්නම් කියලා.
මස් හොදහම යම්සේ ඒ වතුර යම් පාටද මේ අර්බුදයේ ඒ පාටයි. එතකොට තවත් දවස් 7ක් ගත වුණාට පස්සේ අබ්බුද කියන නම නැතුව යනවා. ඊට පස්සේ ඇති වෙන්නේ පේශිය කියලා නම. දැන් එතකොට පේශි වෙනකොට ඉපදිච්ච කෙනාගේ වයස දවස් 14ක් සම්පූර්ණ වෙලා. එතකොට තවත් දවස් 7ක් මේකට කියන්නේ පේශි කියන නම. 21 දවසක් සම්පූර්ණ වෙනකොට පේශි කියන නම අයින් වෙනවා. පේශිය මොන පාටද කියලා සඳහන් කරනවා ඊයන් වල පාටයි කියලා. පේශිය ඊයන් වල පාටයි කියනකොට ඊළඟට සඳහන් කරනවා අතීත ගම්දරුවෝ ඉදුණු මිරිස් කරල් අරගෙන ඉදිලා වියලිච්ච නෙමෙයි ඉදුණු මිරිස් කරල් අරගෙන රෙදි කෑලි වල ඔතලා ඒක තලනවා. තලලා ඒ මිරිස් මද අවුවේ තියලා භාජනයක දාලා රත් කරනවා. ඒක අවුවේ තියලා රත් කරාම ඒකේ හැදෙන වෙනම පාටක් තියෙනවා. මේ පේශිය අන්න ඒ පාටයි කියලා සඳහන් කරනවා. එතකොට මුලින් කිව්වා ඊයන් වල වර්ණයි කියලා. මෙතන කියනවා මිරිස් තලපුවාම ඒක අවුවේ පැසවහම එන පාටයි කියලා. ඊයන් වර්ග ලෝකේ ගොඩක් තියෙනවා. සුදු ඊයන්, කළු ඊයන්. එතකොට අතීතයට යනකොට තව ඊයන් වල පාට සහ ඊයන් වර්ග තියෙන්න ඇති. ඒ කාලෙට අනුව තමයි මේ විනිශ්චය දීලා තියෙන්නේ. එහෙනම් ඒ මිරිස් තලලා අවුවේ තියලා වේලහම ඇති වෙන යම් පාටක් ඒ පාටට සමාන ඊයන් තියෙන්න ඇති. ඒකයි ඊයන් වල වර්ණයි කියලා මේ කාරණාව ආය මෙහෙම විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ පේශිය දවස් 21ක් ගත වෙනකොට පේශි කියන ස්වභාවයත් අයින් වෙලා මේකට ඊළඟට හැදෙන නම ඝනය. ඝනය මොන වගේ කීවද? දැන් මේ යක්ෂයාගේ ප්‍රශ්න වලට භාග්‍යතුන් හසි උත්තර දෙන්නේ. ඝනය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි. ආන්ගේ ඝනයේ පහළ වෙනවා ඝනා පසාකා ජායන්ති. ඝනයෙන් පහළ වෙනවා බුබුලු පහ. ඝනා පසාකා ජායන්ති. ශාඛා පහක් හට ගන්නවා. සඳහන් කරන එක පොඩි බුබුලු පහක් කියලා. ඒ බුබුලු වලින් එකක් හිස, අනිත් දෙක අත් දෙක, අනිත් දෙක පාද දෙක. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේවා පිහිටන්නේ කර්මානුරූපවයි කියලා. සමහර කෙනෙක් උපදිනකොට එක අතක් අහිමි. සමහර කෙනෙක් උපදිනකොට එක පයක් අහිමි. එහෙම නැත්නම් භාගයයි තියෙන්නේ. එහෙම නැත්නම් ඊටාම හීන් වෙලයි තියෙන්නේ. තනියම ඇවිදින්න තරම් ඒ පයට ශක්තිය නැ මුළු ජීවිත කාලෙම ආධාරකයක් අරගෙන ඇවිදින අය අපි දැකලා තියෙනවා. කර්මානුරූපවයි මේවා පහළ වෙන්නේ. සංසාරේ තමන් කරගත්ත කර්ම එතෙන්ට හේතු වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරගෙන හිටියට මිනිහෙක් ඉපදෙනකොට අතපය හතර තියෙන්න ඕන කියලා. ඇස්කන් නාසා තියෙන්න ඕන කියලා. මේ ජීවිතේ ඉන්ද්‍රයන් අපිට හම්බ වෙලා තියෙන පෙර කරපු පින් සහ පව් අනුව. බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන කරුණු පහක් තියෙනවා. මතක් කරනවා ඒ කරුණු පහ. ඒ කරුණු පහේ තුන්වෙනි කාරණාව හැටියට මතක් කරන්නේ මහණෙනි ෂණ සම්පත් හරි දුර්ලභයි කියලා. මොනවටද ඒ ෂණ සම්පත් කියලා කියන්නේ? ඇස් දෙක, කන් දෙක, කතා කරන්න පුළුවන් බව, අත් දෙක, පාද දෙක, මේවා තමයි ෂණ සම්පත්. හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රයන් ලබන්න සංසාරේ වෙනම පින් කරලා තියෙන්න ඕනේ. මනුෂ්‍ය ශරීරයක් ලබා ගන්න වෙනම පින් කොටසක් වියදම් කරන්න ඕනේ. ඒට අවශ්‍ය අංග ප්‍රත්‍යාංග ලබා ගන්න වෙනම අය වියදම් කරන්න ඕනේ. වාහනයක් අරගන්න වෙනම වියදම් කරන්න ඕනේ.
නමුත් අරගත්ත ගමම්ම අපිට තියෙන විදිහටම අපි පාවිච්චි කරන්නේ නෑ. ඒක ආය වෙනම අපිට හදන්න කොටසක් තියෙනවා. එව්වට අපි වෙනම වියදම් කරගන්න ඕනේ. ඒ වගේ තමයි මේ ජීවිතේ ගන්න වෙනම පින් වියදම් වෙනවා. අංගපසංග ගන්න වෙනම වියදම් කරනවා. මේ ඇහක් වෙනුවෙන් සංසාරේ කොයිතරම් පින් වියදම් කරලාද? හොඳ භාණ්ඩ ගන්නත් පුළුවන්. තරමක් බාල භාණ්ඩ වලින් යොදා ගන්නත් පුළුවන්. සමහර ඇහැ අවුරුදු 10 15 වෙනකොටම පේන්නේ නැතුව යනවා. පේන ප්‍රමාණය මදි. ඒ නිසා උපැස් එකතු කරනවා. සමහර ඇහැ අවුරුදු 25 30 වෙනකන් හොඳට පේනවා. තව සමහර ඇහැ අවුරුදු 60 70 වෙනකන් හොඳට පේනවා. තව සමහර අය ඉන්නවා අවුරුදු 75ක් 80ක් 90ක් ගිහිල්ලා පුවත් පොතක් කියවනවා උපැස් වලත් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් ඒ විදිහේ නිරෝගී ඇස් ලැබෙන්න සංසාරේ ඒ විදිහට වෙනම පින් කරනවා. ඖෂධ වර්ග පූජා කරනවා. ඇස් සුවපත් වෙන දේවල් දන් දෙනවා. මහ බෝසතාණන් වහන්සේ මොනතරම් පින් කරන්න ඇද්ද පංච වර්ණයෙන් දීප්තිමත් ඇහැක් ලබන්න. අනික භාග්‍යතුන් වහන්සේගේ ඇහැ පේන තරම් ඒ ඇහි තියෙන ලස්සන සඳහන් කළා. බෙහෙත් දන් දුන්නා. ඒ විතරක් නෙමෙයි ඇස්සුවපත් වෙන ආහාරත් දන් දුන්නා කියලා. දැන් අපි අද කතා කරනවානේ මේ කෑම ಜಾති ඇස් පෙනුමට හොඳයි. එතකොට ඇස්සුවපත් කරන ගුණයෙන් යුක්ත ආහාර වෙනම දන් දෙනවා. ඇස්සුවපත් වෙන බෙහෙත් වර්ග වෙනම දන් දෙනවා. ඇස් ආරක්ෂා කරගන්න අවශ්‍ය උපකරණ වෙනම දන් දෙනවා. එහෙම කරලා තමයි එහෙම දීප්තිමත් සහ නිරෝගීමත් ඇස් ලබන්නේ. එහෙනම් මේ අත් දෙක වෙනුවෙන් සංසාරේ පුදුම විදිහට කුසල් වියදම් කරලා තියෙනවා. මේ අත හම්බ වෙලා තියෙන්නේ කුසල් වියදම් කරලා. කෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා තුවක්කුවක් අරගෙන කරගන්නේ සංසාරෙම අඳුරු කරගන්නේ. තුවක්කුවෙන් වෙන වැඩ කරන්නේ නැහනේ. සමහරට ලක්ෂ ගාණක් දීලා තුවක්කුවක් අරගෙන කරන්නේ අපායේ දොර අරිනවා. පින් වියදම් කරලා මේ අත අරගෙන මේක අම්මට විරුද්ධව උස්සනවා නම්, මේක තාත්තට විරුද්ධව උස්සනවා නම්, මේක තුනුරුවන්ට විරුද්ධව ඉස්සෙනවා නම් මේ අත තිබ්බට වඩා හොඳයි නොතිබ්බට. ඒ හින්දා මේ පින් කරලා ගත්ත ඉන්ද්‍රියයන්ගෙන් පව් කරන්න නෙමෙයි මේ වරන් තියෙන්නේ. මේ ඉන්ද්‍රියයන් ලැබිලා තියෙන්නේ පින් කරන්න පහසු වෙන්න. කතා කරන්න පුළුවන් විදිහේ මුඛයක් ලැබුණ නිසා මේ මුඛය වටින්නෙම පින් සඳහා වෙහෙසවන්න. නමුත් වැඩියෙන් අපි වෙහෙසවන්නේ පව් රැස් කිරීම සඳහා. සත්‍ය වචනවල තියෙන පුදුම බලයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සත්‍යෙම පාවිච්චි කරන්න. ඒ සත්‍ය පාවිච්චි කළා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් කියලා දේශනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චර එපා කියලා තිබුණත් බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා මේකට පාවිච්චි කරලා නිරේට දොර ඇරලා තියෙනවා. බුදු ගුණ කියලා, ධර්මයේ සත්‍යයනා කරලා, පිරිත් කියලා, බණ කියලා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට අනින් කයට හානි කරලා, විනාශ කරලා, නැති කරලා අප්‍රමාණ අකුසල් ගොඩක් රැස් කරගෙන. හරියට නිකන් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. කූටාරි ජායති මුඛේ කියලා දේශනා කළේ මේ කටේ තියෙනවා මහ භයානක කෙටේරියක්. ඒ කෙටේරියෙන් කොටාගන්නේ Tamanටමයි. පාවිච්චි කරන වචනයක් ගානේ වැරදියට Tamanටම හානි වෙනවා. අය ආත්ම ගානකට ගොඩ එන්න බැරි තරම් පල්ලහැට වැටෙනවා. කතා කරන්න බැරි කෙනාට තියෙන දුක කතා කරන්න පුළුවන් අපිට ඒක තේරෙන්නේ නැහැ.
එයාට කතා කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනවා, මට පුළුවන් වෙන්නත් හේතුවක් තියෙනවා. නමුත් මට පුළුවන් වෙලා පිං සහිතව ලබාගත් මුඛයෙන් කරගන්න දේවල් දිහා බලහම එහෙම කටක් ලැබුණට වඩා කතා කරන්න බැරි කෙනා හරි හොඳයි කියලා හිතෙනවා. අර එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපේ බුදුරජාණන් වහන්සේ නිදියනවා කියන කාරණාවට කැමති නෑනේ. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ නින්දට කැමති නෑ. දේශනා කරන්නේ නින්ද කියන්නේ ජීවිතයේ වඳ බව කියලා. නිදාගත්ත කාලේ ජීවිතෙන් වැඩක්ම නැහැ. ඒ හින්දා වෙහෙස නිසා නොනිදා බැරිම නම් ඊටාම සිහියෙන් පැය 4ක් නිදාගන්න කියලා අනුදැනව දාලා. නිසා නිදියන්න එපා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ජීවිතේ හම්බුනේ නිදියන්න නෙමෙයි. වෙහෙස නැති කරගන්න පැය 4ක් නිදිය ගන්නයි අවසර දෙන්නේ. ඒකත් දකුණු වැලෙන් සිහියෙන් නිදාගත්තම හොද්දටම ඇති ඒ පැය 4. සිහියෙන් නිදියන්න ඕනේ. හීන පේනවා නම්, කෙඳිරි ගන්නවා නම්, පෙරලෙනවා නම්, දගලනවා නම් ඒ නිින්දේ සිහියක් නැහැ. එහෙම පැය 4ක් නිින්ද ගියාට මදි. ඒකයි ආපහු නිදියන්න හිතෙන්නේ. නමුත් දකුණු වැලෙන් පාද දෙක දිගු කරලා නිදියන්න ඕනේ. දකුණු වැලේට හැරිලා කකුලක් උඩ පාදයක් තියාගෙන දණිහ නමන්න එපා කියලා කියන්නේ. දණිහ නැමුවොත් සිහි නැතු වෙනවා. ඒ කියන්නේ සිහි කල්පනාව මදි එතකොට. ටික කාලයක් අමාරුයි දණිස් නමන්න නැතුව නිදාගන්න. හැබැයි පුරුදු වෙච්චාම මේක හරි පහසුයි. මනාව සිහියෙන් නිින්ද ගියා වෙනවා. එතකොට අවදි වෙච්චාම ආන්ගේ අවදි වීමේ නිින්ද අඩුපාඩුයි කියලා දුකක් නැහැ. මොකද සිහියෙන් හොඳට නිින්ද ගිහිල්ලා. නමුත් නිින්ද මේ තරම් දෝෂ දර්ශනයට ලක් කරන අපේ භාග්‍යතුන් වහන්සේ ලාභ ලෝභ කීර්ති ප්‍රශංසා වෙනුවෙන් යමෙක් ධර්මය ඉගෙන ගන්නවා නම් එහෙම ඉගෙන ගන්නවට වඩා නිදා ගන්න එක සැපයි කියලා දේශනා කළා. ඒ ධර්මයේ ඉගෙනගෙන තියෙන්නේ ලාභ ලබන්න. කීර්ති ප්‍රශංසා ලබන්න. තමයි ඉගෙනගෙන තියෙන්නේ. ලෝක සත්වයා සුවපත් කරනවා කියන මානසිකත්වයෙන් නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. එහෙම දහම් දේශනා කෙරුවොත් නිරේතම පාර හදනවා කියලායි දේශනා කළේ. ඒ හින්දා ඒක නොකර නිදා ගන්න එක සැපයි කියලා දේශනා කළා. එහෙනම් මේ කට පාවිච්චි කරලා මේ ෂණ සම්පත් පින් කරලා ලැබිච්ච දේවල් පාවිච්චි කරලා නිරේත දොර අරිනවා නම් ඒ සම්පත් නැති එක වටිනවා. එහෙමනම් ෂණ සම්පත් ලැබුණේ බොහොම පින් කරලා. එහෙනම් කර්මානුරූපව තමයි අර ඝනයේ ශාක පහක් පහළ වෙන්නේ. ඊළඟට මේ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් කරනවා එතනින් එහාට කොයි විදිහේ කරුණද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට දැන් ඝනය වෙනකොට දින 28ක් වයසයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආයෙ කතා කරන්නේ 42 වෙනි සතිය ගැන. ඝනය වෙනකොට දින 28යි සති 4ක් ගිහිල්ලා. ඊළඟට 5 වෙනි 6 වෙනි 7 වෙනි 8 වෙනි 20 වෙනි 30 වෙනි සති ගැන කතා කරලා නැහැ. ආයෙ කතා කරලා තියෙන්නේ 42 වෙනි සතිය ගැන. මෙන්න මේ වෙනකොට තමයි නියපොතු ඇවිල්ලා කෙස් ඇවිල්ලා සම්පූර්ණ වෙලා තියෙන්නේ 42 වෙනි සතියේ තමයි මේ ටික සම්පූර්ණ කරන්නේ. එහෙම කරුණු කෙටි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මව් කුසේ යැපීම කියන කාරණාව කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව ආයෙ වෙනම විස්තර කරනවා. නාබිතෝ උට්ටිතෝ නාලෝ මව් කුසේ යැපෙන හැටි. අර වර්ධනය වෙච්ච දරුවගේ නාභියේ ඉඳලා අම්මත් එක්ක සම්බන්ධ වෙච්ච නාලයක් තියෙනවා. නාබිතෝ උට්ටිතෝ නාලෝ. ඒක ගැන ඊළඟට සඳහන් කරනවා සෝ උත්පල දණ්ඩකෝ විය චිද්දු. ඒක හරියට උත්පල දණ්ඩක් මෙන් කියලා කියන්නේ හරියට නිකන් අර මානෙල් දණ්ඩක් වගේ. ඒක ඇතුලේ තියෙනවා සිදුරු. එහෙනම් දරුවගේ නාභියේ ඉඳලා අම්මා දක්වා සම්බන්ධ වෙච්ච මේ කොටසෙත් තියෙනවා සිදුරු. ආන්ගේ සිදුරු ඔස්සේ භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා මේ නාලය තුලින් ආහාර රසය සංසරණය වෙලා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා රූප ශරීරයේ
ඇති කරනවා කියලා. මොකද යක්ෂයා භාග්‍යතුන් වහන්සේගෙන් විශේෂයෙන් අහන්නේ යක්ෂයා කියන්නේ රූපයයි ජීවිතයයි එකක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා රූපයයි ජීවිතයයි දෙකක් කියලා. එහෙනම් මෙතන දැන් භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා ආන් ඒ මවගෙන් ලැබෙන ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපය හටගන්න පටන් ගන්න. රූපය ශරීරයේ ඇති කරනවා කියලා කියනවා. ඒවංසෝ දසමාසේ යාපේති. මෙසේ ඔහු මාස 10ක් සාමාන්‍ය වශයෙන් මව් කුසේ යැපෙනවා. අම්මා ගන්න ආහාරත් එක්ක දසමාසයක් කියලා කිව්වට සාමාන්‍ය කෙනෙක් දසමාසයක්ම ඉන්නේ නැහැ. නමුත් අපි කියන්නේ දසමාසයයි කියලානේ. තාංගේ කාරණාවමයි මෙතන මේ පාවිච්චි කරලා තියෙන්නේ. මාස 10ම හරියටම මව් කුසේ සම්පූර්ණ කරන්නේ මහබෝසතාණන් වහන්සේ විතරයි. අපි මාස 10ට කලින් උපදිනවා. ඒ නිසා මේට තර්ක විතර්ක ගොඩ නැගෙන්න පුළුවන් නිසා මහබෝසත්වරු විතරයි දසමාසයේම සම්පූර්ණ කරන්න කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතෙනි මෙතන සඳහන් කරනවා මව් කුස ඉපදීම එකවර වෙන්නේ නැහැ කියන කාරණාව. හේතුව මෙන්න මේ කමඨහන අදාළ කොටස භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්වනවා. මව් කුසේ ඉපදීම සම්පූර්ණ වීම එකවර වෙන්නේ නැහැ කියන කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ කමඨහන සම්පූර්ණ කරලා තියෙනවා. කලල, අබ්බුද, පේශි, ඝන මේ වගේ විවිධ අවස්ථා සම්පූර්ණ කරලා තමයි මේ උපත සම්පූර්ණ කරන්නේ. ඒතර කමඨහන සම්පූර්ණ කරනවා කියලා කිව්වේ. සමහර කෙනෙක් කලල අවස්ථාවෙම මැරෙනවා. දැන් මෙතන කතා කළේ ජීවිතේට නිසි කාලයක් නැහැ කියලානේ. අනිමිත්තය. කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙයිද දන්නේ නැහැ. අපි මේ විස්තර කතා කළාට කලල වෙලාවෙම නැති වෙලා යන්නත් පුළුවන්. අබ්බුද වෙලාවෙම නැති වෙන්නත් පුළුවන්. ඝනය වෙලාවෙ, පේශි වෙලාවෙම නැති වෙන්නත් පුළුවන්. මෙතන ඒක කියනවා පුද්ගලයෙක් නමක් හම්බ වෙන්න ඉස්සරලම නැති වෙලා යන්න පුළුවන්. ඒක සූත්‍රයේ පැහැදිලි කරන්නේ අපි මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට 30 කියනවා. මේ වාඩි වෙලා ඉන්න ඔක්කොටම එක එක නම් තියෙනවා. හැබැයි නම තිබ්බේ මව් කුසෙන් එළියට ආවට පස්සේ. කුස ඇතුලේ ඉන්න කෙනාට නමක් නැහැ. එහෙනම් එයා නම නොලබාම මැරිලා යන්නත් පුළුවන්. ඒ තරම් ජීවිතය අනිත්‍යයි කියන කාරණාවයි පැහැදිලි කරන්නේ කමඨහන දිනු කරනකොට මෙහි තියෙන අස්තිර බව එතන ඉඳලා දකින්න ඕනේ. ඊළඟට මව් කුසෙන් නික්මෙනකොට මැරෙන්නත් පුළුවන්. නික්මිලා ගත වෙන තප්පරයක් දෙකක් විනාඩියක් පැයක් දවසක් සුමානයක් මාසයක් අවුරුදු 10ක් 15ක් 50ක් 60ක් කවද මැරෙයිද දන්නේ නැහැ. අපි තාම ජීවත් වෙනවා. නමුත් අද දවසේ ඇතුළත ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. එන මුලින් සඳහන් කළා වගේ අරගෙන ආපු කුසල ශක්තියත් එක්කම තමයි තාමත් මේ පවතින්නේ. එහෙනම් අවුරුදු 100ක් එහා හෝ මෙහා මැරෙන්න පුළුවන් නිශ්චිත බවක් නම් නැහැ කියලා සඳහන් කරනවා. මේ ජීවිතේ මෙහෙම පවතිනද මොන තරම් කුසල ශක්තියක් බලපාලා තියෙනවද? ඕනෑම වෙලාවක ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒකට ඕන තරම් හේතු යෙදෙන්න පුළුවන්. ඒ වුණාට අපි කොච්චර පින්වන්තද කියන එක අපි කවදාවත් හිතලා නැහැ පින්වතුනි. අපේ වටිනාකම අපි හිතන්නේ නැතුව, දකින්න නැතුව මේ ජීවිතේ පරිහරණය කරනවා. සමහර කෙනෙක් පාර අයිනේ ඉන්නකොටත් මැරෙනවා. පාර අයිනේ ඉන්නකොට හප්පලා යනවා. සමහර කෙනෙක් පාර මාරු වෙනකොට හප්පලා යනවා. සමහර කෙනෙක් තමන් ගෙනියන වාහනේ හැප්පිලා මැරෙනවා. තමන්ම හැප්පිලා තමන්ම මැරෙනවා. එහෙම දේවල් මේ සමාජයේ ඕන තරම් අපි අහලා තියෙනවා. සමහර කෙනෙක් ගහෙන් වැටිලා මැරෙනවා. තව කෙනෙක් අතුරෙන් වැටිලා මැරෙනවා. නොඑක් දේවල් වලදී මැරෙනවා. අපි කරන වැඩ වලින් මරණයටම හේතු නෙමෙයිද හැම එකක්ම තියෙන්නේ. ගමනක් යන්න බයිසිකලයක් උඩට ගොඩ වුණාම අපි කවදාවත් හිතුවද මේ ගොඩ වුණේ මරණය උඩට කියලා?
නමුත් මැරෙන්න තියෙන අවකාශය ඊටාම වැඩි. අඟල් කීපයක් සහිත රෝදයක් උඩ අපි යන වේගය කන්දෙන් පල්ලමෙන් වලින් ගොඩෙන් යාන වලින් වාහන වලින් අස්සෙන් පස්සෙන් දාගෙන අපි යන හැටි දැක්කහම සමහර කෙනෙක් කියනවා වැඩි ඈත යන එකක් නැහැ කියලා. නමුත් ඒ පුජ්‍යලයා ගිහිලා වැඩිත් කරගෙන ආපහු එනවා. එයා එහෙම නෙමෙයි කොහොම ගියත් තාම මැරෙන්න හේතුව ඇවිල්ලා නැත්තම් මොන හේතුවකින්වත් මැරෙන්නේ නැහැ. අපි ගමන් යන්න ගොඩ වෙච්ච වාහන ඔබත් මමත් අපි හැමෝම මේ වාහන වල ගොඩ වෙලා යන්නේ ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා හිතාගෙන. ඒ වාහනේ ඉන්නේ හැප්පිලා බලන්න ඕනේ ඒකේ කොහෙද ආරක්ෂාවක් තිබ්බේ කියලා. යන්තම් තහඩු කැලි ටිකකින් වට කරගෙන ලොකු ආරක්ෂාවක් තියෙනවා වගේ අපි යන්නේ. එහෙම හැප්පිලා පොඩි වෙලා තැලිලා මැරිලා ඉන්න අය අපි ඕන තරම් දවසකට කී තැනක අහනවද? නමුත් අපි තාම හැප්පුන්නේ නැත්තේ. පාරමාරු වෙනකොට හැප්පුණේ නැහැ. වාහනෙන් හැප්පුන්නේ නැහැ. හැප්පුණාට මැරුණේ නැහැ. අපි මේ බේරිලා ඉන්නේ එක්කෝ අපි අරගෙන යන රියදුරු මහත්තයාගේ දක්ෂතාවය නිසාද? එහෙම නැත්නම් පාරේ වාහනේ එලවගෙන යන අනික් අයගේ තියෙන දක්ෂතාවය නිසාද? ඒ අයගේ දක්ෂතාවයට වඩා අපි මේ බේරිලා ඉන්නේ තවම මැරෙන්න හේතු වෙච්ච පව් මට එළඹිලා නැති ඉඳා. ඒ ශක්තියෙන් මේ ඉන්නේ. අර අයගේ දක්ෂතාවයත් යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ඒ අය කොච්චර දක්ෂ වුණත් මට අවස්ථාව ඇවිල්ලා නම් මං යට කරගෙන යනවා. සමහර කෙනෙක්ට අපි කියන්නේ අවුරුදු 45ක් මගේ මේ රියදුරු රැකියාව. අද වෙනකන් බලු පැටියෙක්වත් යට කරලා නැහැ. නමුත් මං අතින් මිනිහෙක් යට වුණානි කියලා කියනවනේ. ඒක එයාගේම වරද නෙමෙයි. අරයාගෙත් තියෙන හේතුව. එහෙනම් අපි තාම එහෙම යට වුන්නේ නැහැ. ඒ යට නුනේ ඒ තරම් කුසල ශක්තියක් තියෙන හින්දා. හැබැයි විදුලිය විසන්ධි වෙච්ච ගමන් මේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන සියලුම දේවල් එන හිටිනවා වගේ අපේ පුණ්‍ය ශක්තිය යම් තැනක කඩවිච්ච ගමන් අර බයිසිකලෙන් වැටිලා අපි කුඩු වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේ හැම දෙයක්ම කරන්නේ පෙර පිං උඩ කියන කාරණාව අමතක කරන්න එපා. හැබැයි වාහනේ ඉන්ධන ඉවර වෙනවා වගේ මේ දුවනකොට පෙර පිණුත් ඉවර වෙනවා. මේ යන්නේ පිනේ වේගය උඩ යන්නේ. ඒ හින්දා ආපහු මේකට හොඳට පින් පුරවන්නත් ඕනේ. වාහනේට තෙල් පුරවනවා වගේ ජීවිතේට පින් පුරවන්නත් ඕනේ. එමුනම් මහ විශාල පුණ්‍ය ශක්තියක් එක්කයි මේ ජීවිතේ. මම නම් හරි අවාසනාවන්තයි කිය අපි කියනවා. කිසි අවාසනාවන්ත බවක් නැහැ. අවාසනාවන්ත කරගන්න අපි කටයුතු කළා මිසක් අවාසනාවන්ත නම් මෙහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. තම තමන් දීපු දානවල හැටියට ලැබෙන ප්‍රමාණයේ අඩු වැඩියක් තියෙනවා. ලැබෙනවා අඩුයි වගේ තේරෙනවා නම් පෙර දුන්නා මදි කියලා හිතලා පුළුවන් තරම් දීමනාව දිනු කරන්නයි ඕනේ. දෙන්න දෙයක් නැතුව ඇති. ඊටාම ස්වල්පයයි ඇත්තේ. නමුත් සල්ලියෝ නෑනේ සිල් ගන්න. සිල් මත පිහිටලා ශ්‍රද්ධාව මත ඉඳගෙන කැඳ ටිකක් දෙන්න. කොහොමද වාග්යතුන් හසි පෙන්වුවේ? අල්පයක් ඇති කල්හි දුන්න දාණය දහසින් ගුණ කරලයි බලන්න කියලා දේශනා කළේ. මට දෙන්නම දෙයක් නැති හින්දා හුණු සල්මිටකින් කැඳ හදන්නේ. ඒ වුණාට මං ගාව ශ්‍රද්ධාවයි සීලයයි තියෙනවා. ඒ හින්දා කැඳ දුන්නට ඒක දහසින් ගුණ කරලා බලන්න. ඒ තරම් අවස්ථාවක් අපිට ලැබිලා තියෙන නිසා එයින් ප්‍රයෝජන ගන්න කවදාවත් අතපහු කරන්න එපා. ඒක ලෙඩ වෙලා බැරි වෙලා වැටිලා ඉඳගෙන ඒක කරන්න බෑ. මේ ඇවිදින්න නැගිටින්න දුවන්න පනින්න පුළුවන් කාලේ පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. පහුගිය දේශනාවෙත් මතක් කළා මොහොතින් මොහොත මේ ජීවිතේ අපිට හිමි වෙනව නෙමෙයි අහිමි වෙනවා. ජීවිතේ මොහොතක් පාසා අහිමි වෙනකොට අපි හොඳින් හෝ නරකින් හුඟක් දේවල් හිමි කරගන්නයි දඟලන්නේ. ඒ හිමි කරගන්න දඟලන හුඟක් අය නරකින් හිමි කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. මට මාව හිමි වෙනකොට ලෝකයට හුඟක් දේවල් හිමි කරලා දෙන්න මම පව් කරගන්නවා. ඒ නිසා මට මාව හිමි වෙනකොට මම මටත් යමක් හම්බ කරගන්න කටයුතු කළා නම්
ඔහු හරි ප්‍රඥාවන්ත කෙනෙක්. එනම් පින්නතුනි මෙතන සඳහන් කරපු හැටියට අපේ බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්නලා කමඨහන ගැන කියලා මේ අබ්බුදය කලලය අබ්බුදේ පේශිය ඝණය පිළිබඳව කාරණා ටික අපිට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ලෙඩක් නැතුව ඊටාම සුළු ආබාධයක් මරණයට හේතු වෙන්න පුළුවන් ලොකු ආබාධයක් හේතු වෙන්නත් පුළුවන්. ව්‍යාධි මේ ශරීරයට ඕන තරම් ලෙඩ හැදෙන්න පුළුවන්. ලෙඩ හැදිලා මැරෙන්න පුළුවන්. ඒක ඊටාම සුළු ලෙඩකින් වෙන්නත් පුළුවන්. සෙම්ප්‍රතිසියක් වාගේ ලෙඩක් කවුරුවත් ගණන් ගන්නවත් නැති ලෙඩක්. ඒ වුණාට සමහරලාට කෙනෙක් මැරිලා පස්සේ තමයි දන්නේ සෙම නරක් වෙලා තිබිලා මැරිලා තියෙන්නේ. අපි ගණන් ගන්නේ නැති ලෙඩක්. එහෙනම් සුළු ලෙඩකින් මේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ලොකු භයානක ලෙඩකට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒ නිසා කියනවා වවත්තාතා භවතෝ අනිමිත්තෝ වවත්තාතා භවතෝ අනිමිත්තෝ චක්කු රෝගෝ නාපීහි සන්තා මරණන්ති. ඇස්වල රෝග වලිනුත් සත්‍යෝ මැරෙනවා. වෙනත් විවිධ රෝග වලිනුත් සත්‍යෝ මැරෙනවා. ඇහැට ලෙඩක් හැදුණා කියලා මැරෙයි කියලා අපි හිතන්නේ. නමුත් කියනවා ඇස්වල රෝග වලිනුත් මැරෙනවා කියලා. සෝත රෝගාදීනං අඤ්‍යතරේනාපි කන් වල තියෙන රෝග වලිනුත් සත්‍යෝ මැරෙනවා. වෙනත් රෝග වලිනුත් සත්‍යෝ මැරෙනවා. මෙන්න මේ රෝග වලින් නම් මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් එකක් එහෙම බලහම නැහැ. ඕනෑම රෝගයකින් මැරෙන්න පුළුවන් කියන කාරණාව තහවුරු කරනවා. ඊළඟට පින්නතුනි උදේ කාලේ, දවල් කාලේ, රාත්‍රී කාලේ. උදේ නම් මැරෙන්නේ නැති වෙයි, දවල් නම් මැරෙන්නේ නැති වෙයි, රැයට නම් මැරෙන්නේ නැති වෙයි කියලා කාලයක් නැහැ. උදේද දවල්ද රැයද කියලා මරණයට ભેදයක් නැහැ. ඕනෑම කාලයක මැරෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක මැරෙන්නත් පුළුවන්. මැරෙන්නේ අහවල් වෙලාවෙයි කියලා කියන්න පුළුවන් කමක් කොහොමවත් නැහැ. අහවල් තැනදී නම් මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හේනේ මැරෙන්නත් පුළුවන්, පැලේ මැරෙන්නත් පුළුවන්, ඇලේ මැරෙන්නත් පුළුවන්, වැවේ මැරෙන්නත් පුළුවන්, නිදාගත් ඇඳ උඩ මැරෙන්නත් පුළුවන්, කාර්යාලේ පුටුව උඩ මැරෙන්නත් පුළුවන්, රියදුරු ආසනයේ උඩ මැරෙන්නත් පුළුවන්, ඉස්කෝලේ බංකුව උඩ මැරෙන්නත් පුළුවන්. අහවල් තැන නම් මැරෙන්නේ නැහැ කියලා කියන්න තැනක් නැහැ. ඒ ඕනම තැනකදී මරණය හොයාගෙන එන්න පුළුවන්. දේහ නික්කේපණය නිශ්චය කරන්න බෑ කියන කාරණාව සඳහන් කළා. මෙතන මැරිලා වැටෙන්නේ නැහැ කියලා කියන්න තැනක් නැහැ. ඕනම තැනක මරණය හොයාගෙන එන්න පුළුවන්. අන්තෝ ගාමී ජාතානං අතුල් ගමේ ඉපදුන අය බහිගාමෝපි අන්ත භාවෝ පතති. අතුල් ගමේ ඉපදිච්ච අය ගමෙන් පිට ගිහිල්ලා මැරෙන්න පුළුවන්. ලංකාවේ ඉපදිච්ච අය පිටරට ගිහිල්ලා මැරෙනවා. පිටරටවල වල ඉපදිච්ච අය ලංකාවේ ඇවිල්ලා මැරෙනවා. ඉපදුනේ කොහෙවත් මැරෙන්නේ කොහෙවත්. ඒ හින්දා ඒ කාරණාවට හරියටම නිශ්චිතව තීරණයක් දෙන්න බෑ කියලා මෙතන සඳහන් කරනවා. සමහර කෙනෙක් මහ පොළොවේ ඉපදිලා අහසේදී මැරෙනවා. එහෙමත් මැරෙන්න පුළුවන්. කවුරුවත් හිතුවේ නෑ ඔහු අහසේ මැරෙයි කියලා. කවුරුවත් හිතුවේ නෑ ඔහු සාගරයේ මැද්දේ මැරෙයි කියලා. එහෙමත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා බහිගාමී ජාතානම්පි අන්තෝගාමී ගමෙන් පිට උපන් අය ගම ඇතුලේ මැරෙන්න පුළුවන්. ගම ඇතුලේ උපන් අය ගමෙන් පිට මැරෙන්න පුළුවන්. තථා තලජානං වා ජලේ ජලජානං වා තලේ පොළව උඩ ඉපදිච්ච අය ජලය උඩ මැරෙන්න පුළුවන්. ජලය උඩ ඉපදිච්ච අය පොළව උඩ මැරෙන්න පුළුවන්. ඊළඟට අපි සඳහන් කළා පිට රටක ගිහිල්ලත් මැරෙන්න පුළුවන්. පිට රට අය මෙහි ඇවිල්ලා මැරෙන්නත් පුළුවන්. මේ වාගේ ෂේම භූමි වාගේ තැන්වල ඉපදිච්ච අය කාන්තාරවල ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. කාන්තාරවල ඉපදිච්ච අය කාන්තාරයෙන් තොර භූමියකට ඇවිල්ලා මැරෙන්නත් පුළුවන්. මේ දේහය
මැරිලා වැටෙනකොට ඒක කොහොම සිද්ධ වෙනවද කියන කාරණාව කවුරුවත් දන්නේ නැති නිසා එක්වමද 3ට 4ට කැඩිලාද කුඩු වෙලාමද මැරෙන්නේ කියලා කාරණාව දන්නේ. සමහර කෙනෙක් හැප්පිලා බෙල්ල ගැලවිලා හුඟක් ඈතට යනවා. කඳ තව තැනක ඔළුව තව තැනක. අපි දකිනවා රේල් පීල්ලක් උඩ වාගේ වැටිලා දෙකට කැපිලා. කෑලි දෙක දෙපැත්ත. එහෙනම් දෙකට කැපිලා මැරෙන්න පුළුවන්. දෙකට කැඩිලා මැරෙන්න පුළුවන්. 3ට 4ට කැඩිලා මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අහවලාගේය කියලා හොයන්න බැරුව කුඩු වෙලා මැරිලා යන්නත් පුළුවන්. බෝම්බයකට වාගේ අහුවෙලා. ඔය හැඳුනුම් පතක් වගේ මොකක් හරි යමක් කොහේ හරි විසි වෙලා තිබිලා අහුලා ගත්තොත් තමයි හිතන්නේ මේ පුද්ගලයාත් මැරිලා. නැත්තම් මේ තියෙන එයාගේ කෑලි කියලා අහුලන්න අපිට කෑලි නැහැ. ඒ හින්දා එහෙම කුඩු වෙලා මැරලා යන්නත් පුළුවන්. මැරිලත් වැටෙනවා සමහර අය වැටිලත් මැරෙනවා. ඔය දෙකම වෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් මේ කාරණාව කල්පනා කරන්ද මේ කමටහනේ පැහැදිලි කරනවා. අද මෙතන ඉඳගෙන ධර්ම දේශනා කළා. අද උතන ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළා. අපි වැටිලා මැරෙයිද, මැරිලා වැටෙයිද, දෙකට කැඩෙයිද, 3ට කැඩෙයිද, කුඩු වෙලාම යයිද කියන කාරණාවල් එකක්වත් අපි කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙක් මරුණ බව දැනගන්න ළඟ තිබිච්ච දෙයක් හේතු වෙන්න පුළුවන්. සමහර කෙනෙක් මරුණ බව දන්නේ නැති හින්දා අපි කියන්නේ අතුරුදන් කියලා. නමුත් සදහටම හම්බ වෙන්නේ නැහැ. නමුත් තොරතුරක් හම්බෙච්ච නැති හින්දා අතුරුදන් කියලා තියෙනවා. ඉතින් අපිත් සදහටම එහෙම වෙන්නත් පුළුවන්. මේ කමතහන වඩනකොට මරණය මේ තරම් වේගෙන් අපි ගාවට එනවා. මරණය මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ආන් එහෙම කල්පනා කරලා මරණ සතිය වඩන කෙනාට මේක කමතහනක් කරගන්න පුළුවන් බව පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි මේ ඉන්න තැනට වහලේ කඩා වැටිලා මැරෙන්නත් පුළුවන්. බිච්ච කඩා වැටිලා මැරෙන්නත් පුළුවන්. බිත්තියේ එල්ලලා තියෙන එකක් ඇඟ උඩ වැටිලා මැරෙන්නත් පුළුවන්. නමුත් කවදාවත් බලාපොරොත්තුුනේ නැහැ වහලේ ඇඟ උඩ වැටිලා මැරෙයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. දේහ නික්කේපණය කියන එක තීරණය කරන්න බෑ. දේහ නික්කේපණය කියන එක තීරණය කරන්න බෑ කියලා කියන්නේ මේක කොතන මැරෙයිද, නැති වෙයිද, කැඩෙයිද, බිඳෙයිද කියලා තීරණයක් ගන්න බෑ කියලායි සඳහන් කළේ. ඊළඟට මේ කාරණා පහේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔය කොයි ක්‍රමෙන් හරි මැරුණාම කොතන ඉපදෙයිද කියලා කියන්න බෑ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි මේ කරුණු පහෙන් මේ කාරණා 4 සාකච්ඡා කරමින් මරණ සතිය පිළිබඳව මේ කමඨහන පැහැදිලි කරන 18 වෙනි දේශනාව මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. මරණ සතියේ කමඨහන දිනු කරන ආකාර ගණනාවෙන් 6 වෙනි කාරණාවම තමයි තවමත් මේ අපි සාකච්ඡා කරන්නේ අනිමිත්තය කියන කාරණාව. එහෙනම් මරුණ කෙනා උපදින්නේ කොතනද කියන කාරණාවත් එක්ක ඊතුරු කාරණා ටික ඊළඟ දේශනාවට ඉතුරු කරලා අපි දැනට ධර්ම දේශනාව නිමා කරමු.